समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස චක්කුංචාඋසෝ පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං තින්නං සංගති පස්සෝ පස්සපච්චය වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තන් විතක්කේති යන් විතක්කේති තන් පපංචේති ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණබර වාසනාවන්ත පින්වත්නි, අද දවසේදී මේ උතුම් වූ ධර්ම දේශනාවට අපට විශේෂ මාතෘකාවක් ලැබිලා තියෙනවා. ඒ මාතෘකාව තමයි මම හඳුනාගත යුත්තේ කෙසේද, එයින් මිදෙන්නේ කෙසේද කියන ආකාරයේ මාතෘකාව. ඉතින් මේ කාරණේ විසඳන්න බොහෝම පැහැදිලි ආකාරයෙන් ධර්ම විවරණයක් ලබා ගන්න සුදුසුම සූත්‍ර පාඨයේ විදිහට අපට දැනුනේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසකයට අයිති මදුපිණ්ඩික සූත්‍රයේ අන්තර්ගත වෙන මේ මාතෘකා කොටගත් සූත්‍ර පාඨය. පින්වත්නි, ධර්ම දේශනාවේ ධර්ම කරුණු විග්‍රහ කරන්නට පෙර ආතුව ඊටම වැදගත් උපමාවක් ධර්මය අවබෝධ කර ගැනීමේ පහසුව තකා මේ පින්වතුන්ට ඉදිරිපත් කරන්නට අප තීරණය කළා. දැන් සාමාන්‍ය ජීවිතය තුලදී අපි සිහින දකිනවා. සමහර වෙලාවට සිහින දකිද්දී අපි සිහිනෙන් බය වෙනවා. යම් අවස්ථාවක අපි දකිනවා නම් ඊටාම දරුණු කුරිරු විශාල සුනකයෙක් දත් විලිස්සාගෙන අපි දිහාවට දුවගෙන එනවා. එතකොට මේ හීනය ඇතුලේ අනවබෝධයෙන් ජීවත් වෙන ඔබ මම බොහෝම පැහැදිලිවම අපි හීනේ තුල දකිනවා පින්වත්නි, සත්‍ය වශයෙන්ම සුනකයෙක් අපි පිටුපසේ එනවයි කියලා. ඒ සුනකයා එන්නේ අපව හපන්නට, අපට විපතක් කරන්නට, අපට කරදරයක් කරන්නට කියන හැඟීම සත්‍ය වශයෙන්ම අපිට දැනෙනවා. එතකොට අපි බියටපත් වෙනවා. බියටපත් වෙලා අර සුනකයාගෙන් බේරෙන්න වේගෙන්, ඊටාම වේගෙන් දුවන්න පටන් ගන්නවා. සමහර වෙලාවට අපි අවදි වෙනවා කෑ ගහගෙන ඇඳේ ඉද්දී. එතකොට ඇඳෙන් බැහැලත් සමහර වෙලාවට අපි දුවන්න උත්සාහ කරනවා. අවදි වුණාට පස්සේ සුළු මොහොතකින් අපිට වැටහෙනවා අපි දුටුවේ හීනයක්. ඇත්තටම එවැනි දරුණු සුනකයෙක් අපි පසුපස එළවගෙන ආවේ නැහැ. සුනකයෙක් අපව හපන්නට, අපට අනතුරක් කරන්නට ආවෙත් නැහැ. එතකොට සුනකයාට බියෙන් මම දිව්වෙත් නැහැ. ඒ දැකපු සියල්ලම සිහිනයක් පමණයි, මායාවක් පමණයි කියලා අපිට වැටහෙනවා. සුළු වේලාවකින් බය සංසිඳිලා යනවා. හැබැයි සිහිනය දකින තාක්කල්
නිින්ද තුල ඉද්දී අපිට කිසිම විටක හැඟෙන්නේ නැහැ මේක සිහිනයක්, මේක බොරුවක්, මේක අසත්‍යක්, මේක මායාවක් කියලා. එතකොට අපි සාමාන්‍ය ජීවිතයේ පෘථග්ජන ස්වභාවය තුල ජීවත් වෙද්දී, ධර්මයෙන් ඈත් වෙලා ජීවත් වෙද්දී, සත්‍ය අවබෝධ නොකළ ස්වභාවයෙන් යුක්තව ජීවත් වෙද්දී, පින්වත්නි, අප මේ ජීවිතයේදී ඇලීම්, බැඳීම්, දෘෂ්ටීන් ඇති කරගෙන ජීවත් වෙනවා. අවබෝධයෙන් තොරව ජීවත් වෙනවා. ඒ අවබෝධයෙන් තොරව ඇලීම්, බැඳීම්, දෘෂ්ටීන් ඇති කරගෙන ජීවත් වෙද්දී කිසිම වෙලාවක ඒ අනවබෝධය තුළ අපට වැටහෙන්නේ නැහැ මම කියලා කෙනෙක් නැතය, මගේ කියලා දෙයක් නැතය, ඒ වගේම මගේ ආත්මය වශයෙන් ග්‍රහණය කරගත යුතු දෙයක් නැතේ කියලා අපට වැටහෙන්නේ නැහැ. යම්කිසි අවස්ථාවක මේ ස්කන්ධයන්ගේ ස්වභාවය, ධාතුන්ගේ ස්වභාවය, ආයතනයන්ගේ ස්වභාවය අප අඳුනා ගත්තා නම්, නුවණින් දැක්කා නම්, වටහා ගත්තා නම්, අවබෝධ කරගත්තා නම්, අන්න ඒ වෙලාවට අපිට හැඟෙනවා අපි මේ කාම ලෝකයේ තුල, කෙලෙසුන්ගේ අන්ධකාරයේ තුල, අවිද්‍යාවේ අඳුර තුල යම් දෙයක් දුටුවා නම් ඒ සියල්ලම මායාවක් විතරයි, ඒ සියල්ලම පින්වත්නි මිත්‍යාවක් විතරයි කියලා අපිට අවබෝධ වෙන්න පටන් ගන්නවා. එහෙමනම් අන්න ඒ වගේ තැනක ඉද්දී තමයි අපිට ධර්මයේ ආලෝකය ලැබෙන්නේ. ඒ ධර්මයේ ආලෝකයට අනුව මම කියන කෙනා කොහොමද විග්‍රහ කරන්නේ කියන කාරණේටයි අපි දැන් එන්නට සූදානම් වෙන්නේ. මේ කාරණේ පින්වත්නි ගැඹුරු කාරණාවක් වෙන්න පුළුවන්. ඒ ගැඹුරු කාරණාවක් වෙන්න පුළුවන්කම තියෙන්නේ අනවබෝධයේ ඉන්න කෙනෙක්ට, අර මායාවේ වෙලිලා ඉන්න කෙනෙක්ට අවබෝධයටපත් වෙන්නට පවතින දුෂ්කරතාවය. අර හීනය ඇතුලේ ඉද්දී කොපමණ උත්සාහ කළත් සිහිනෙන් මේක සිහිනයක් කියලා තේරුම් ගන්න බැරුවා වගේ ඊටාම දුෂ්කර කාරණයක් බවට පත් වෙනවා. අපට මේ ජීවිතයේ ස්වභාවය මම, මගේ ආත්මය කියන ස්වභාවයෙන් මිදෙන්නට බොහොම අපහසු කාරණයක් බවට පත් වෙනවා. ලෞතර බුදු පියාණන් වහන්සේ විශ්වයට ඊටාම දුර්ලභ විදිහට පහළ වෙලා චතුරාර්ය සත්‍යයක් දේශනා කරනු ලබනවා. ඒ දේශනා කරන චතුරාර්ය සත්‍ය තුල පින්වත්නි පළවෙනි ආර්ය සත්‍ය දුක්ඛ ආර්ය සත්‍ය. ආර්ය සත්‍යයක් වූ දුක. එහෙම නැත්නම් දුක නැමැති ආර්ය සත්‍ය පිළිබඳව අපි කතා කරනවා. ආර්ය සත්‍යයක් වූ දුක ලෞතර බුදු පියාණන් වහන්සේ විවිධ පර්යායන්ගෙන් විස්තර කරනවා. මෙතන මේ පර්යාය කියලා කියන්නේ ධර්මයේ විවරණය කිරීමට තියෙන ක්‍රම, එක එක විදි, එක එක ආකාර. එහෙම විවරණය කරද්දී අපිට දකින්නට ලැබෙනවා පින්වත්නි ඊටාම පැහැදිලිව ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුක්ත නිකායේ සත්‍ය සංයුක්තයේ තුල චතුරාර්ය සත්‍ය පිළිබඳව දේශනාවන් කැටි කරලා සිදු කරපු දේශනාවන් බොහෝමයක් අන්තර්ගත වුණු සත්‍ය සංයුක්තයේ තුල විවිධ පර්යායන්ගෙන් මේ ආර්ය සත්‍යයක් වූ දුක කියන්නේ කුමක්ද කියලා විවරණය කරලා තියෙනවා. ඉදං කෝපන භික්කවේ දුක්ඛ අරිය සත්‍යං. මහණෙනි, දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ කුමක්ද? පංචසුපාදානස්කන්ධා තිස්ස වචනීයම්. උපාදානස්කන්ධ පහ කියලා කියන්නේ ඒකට පිළිතුර. එහෙම නැත්නම් ආර්ය සත්‍යයක් වූ දුක කියලා කියන්නේ අන් කිසිවක් නෙමේ පංච උපාදානස්කන්ධයයි කියලා ලෞතර බුදු පියාණන් වහන්සේ විවරණය කරලා තියෙනවා. ඒ වගේම ආයතන සූත්‍රය තුලදී ලෞතර බුදු පියාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරනවා ච අජ්ජත්තිකානි ආයතනානි තිස්ස වචනීයම්. හයක් වූ අධ්‍යාත්මික ආයතනවලට තමයි ආර්ය සත්‍යයක් වූ දුක කියලා කියන්නේ කියලා. ඒ වගේම ධාතු සූත්‍රය තුලදී ලෞතර බුදු පියාණන් වහන්සේ ඊටම පැහැදිලිව දේශනා කරනවා අට්ඨාරස ධාතුයෝ තිස්ස වචනීය. ධාතු 18ටයි ආර්ය සත්‍යයක් වූ දුක කියලා කියන්නේ කියලා. එතකොට මෙන්න මේ විදිහට ලෞතර බුදු පියාණන් වහන්සේ දුකයි කියලා විස්තර කරලා තියෙන්නේ, ආර්ය සත්‍යයක් වූ දුක කියලා විස්තර කරලා තියෙන්නේ පින්වත්නි ස්කන්ධ, ධාතු, ආයතන කියන මේ පරමාර්ථයන්, පරමාර්ථ ධර්මයන්, ධර්මකාරණයන් කියලා අපි ඉගෙන ගන්න ඕනේ. ඊළඟට අපි මේ ලෝකයේ තුල මම කියලා කෙනෙක් ගැන, මගේ කියලා දෙයක් ගැන, මගේ ආත්මය කියලා සංකල්පයක් පිළිබඳව කතා කරනවා.
ඒ කතා කරන සංකල්ප පින්වත්නි උපදින්නේ මෙන්න මේ පංච උපාදානස්කන්ධය, ආයතන 6, එහෙම නැත්නම් ධාතු 18 කියන මෙන්න මේ ධර්ම රාශීන් ආශ්‍රය කරගෙන බව අපි තේරුම් ගන්න ඕනේ. දැන් ලෝකයේ තුල මම කියලා විස්තර කරන, ඇය කියලා විස්තර කරන, ඔහු කියලා විස්තර කරන සත්වයා පුද්ගලයා කියලා සාමාන්‍ය ජීවිතයේ පෘථග්ජන මනසක් තුලින් කතා කරන අපි පින්වත්නි, ඒ කතා කරන්නේ පංච උපාදානස්කන්ධයටයි කියලා අපි තේරුම් ගන්නට ඕනේ. ධර්මයේ තුලදී මම කියන කාරණය පංච උපාදානස්කන්ධය විදිහට විශ්ලේෂණය කරලා පෙන්නනවා. පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන උපාදානස්කන්ධ පහට. ඒ ස්කන්ධයන් තෘෂ්ණා, දිට්ඨි, මාන වශයෙන් ග්‍රහණය කරගත්තාම, විශේෂයෙන්ම තෘෂ්ණාවෙන් සහ දෘෂ්ටියෙන් ග්‍රහණය කරගත්තාම ඒවා උපාදානස්කන්ධ විදිහට හඳුන්වනු ලබනවා. එතකොට මෙන්න මේ රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඥානය කියන ස්කන්ධයන් පහම හෝ ඒවයින් එකක් හෝ කිහිපයක් අපි මමය, මගේ ආත්මයය, තමාය කියලා හිතාගෙන ජීවත් වෙනවා. අර හීනයක් දකින්නා වගේ සැබෑවක් නෙමේ අපි මේ දකින්නේ. අනවබෝධය තුල, අවිද්‍යාව කියන අන්ධකාරය තුල අපට එහෙම මමය කියලා හැඟීමක් අපි ඇති කරගෙන ජීවත් වෙනවා. දැන් මේක ධර්මයේ තුලදී ඊටාම පැහැදිලිව විස්තර කරනවා පින්වත්නි, සක්කාය දිට්ඨිය කියලා. දැන් ඔබ දන්නවා ත්‍රිපිටකයේ, සූත්‍ර පිටකයේ, මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයේ තුල තියෙනවා චූල වේදල්ල සූත්‍රය කියලා සූත්‍රයක්. එහිදී ධම්මදින්නා කියන මහරහත් තෙරණින් වහන්සේව මුණ ගැහෙන්නට විසාක කියන අනාගාමී උපාසකතුමා පැමිණෙනවා. මේ දෙපළ ගිහි කාලෙදී විවාහක ස්වාමියා සහ බිරිඳ. බිරිඳ පැවිදි ජීවිතයට පත් වෙනවා, ස්වාමියා අනාගාමී මාර්ගඵලයට පත් වෙලා සිටින්නේ. එතකොට පැවිදි වුණු Tamanගේ බිරිඳ, එහෙම නැත්නම් ධම්මදින්නා තෙරණින් වහන්සේ ශාසනයේ උකටලී වුණාද, කලකිරුණාද, ශාසනයේ සිත් අලවා වාසය කරනවාද කියන කාරණය දැනගන්නට උවමනාවෙන් විසාක අනාගාමී උපාසකතුමා ධම්මදින්නා තෙරණින් වහන්සේ ළඟට පැමිණිලා විවිධාකාරයෙන් ප්‍රශ්න නගනවා. ඒ අතරේ එක ප්‍රශ්නයක් තමයි මේ සක්කාය කියලා කියනවා. සක්කාය කියලා විවහාර කරන්නේ ලෞතර සම්බුද්ධ ධර්මයේ තුල කුමකටද කියන කාරණය. ඒ වෙලාවේදී ධම්මදින්නා රහත් තෙරණින් වහන්සේ පිළිතුරු දෙනවා, සක්කාය කියලා කියන්නේ අන් කිසිවකටවත් නෙමෙයි, පංච උපාදානස්කන්ධයටයි කියලා. දැන් පින්වත්නි, අපි මේක ඊටාම පැහැදිලිව නිර්වුල්ව තේරුම් ගන්න ඕනේ. මොකද ධර්මය අවබෝධ කර ගැනීම සඳහා පවතින ප්‍රධානම බාධකය තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. එතකොට සක්කාය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයට. දැන් ඊළඟට අපි තේරුම් ගන්න ඕනේ වචනය තමයි, එහෙනම් දිට්ඨිය කියලා කියන්නේ මොකක්ද කියන එක. දිට්ඨිය කියලා කියන්නේ දැකීමට, වැටහීමට, අවබෝධයට නමක්නේ. දිට්ඨිය ආකාර දෙකක් තියෙනවා. හරි විදිහට යමක් දකින්න පුළුවන්, හරි විදිහට අවබෝධ කරන්න පුළුවන්, නිවැරදි විදිහට තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම වැරදි විදිහට දකින්න, වැරදි විදිහට අවබෝධ කරගන්න, වැරදි විදිහට තේරුම් ගන්න පුළුවන්. මෙතනදී යමක් සත්‍ය වශයෙන්ම වටහා ගන්නවට, අවබෝධ කරනවාට කියනවා සම්මා දිට්ඨි කියලා. ඒ වගේම යමක් පවතින දේ විපරීත ආකාරයෙන්, වෙනස් ආකාරයෙන්, වෙනස් විදිහට, වැරදි විදිහට වටහා ගන්නවට, අවබෝධ කරගන්නවට, තේරුම් ගන්නවට කියනවා මිච්ඡා දිට්ඨි කියලා. මෙතනදී අකුසල කතා වෙද්දී සංසාරයට හිත, සංසාර දුකට හේතු වෙන අකුසල සම්බන්ධ කතා වෙද්දී දිට්ඨි කියලා කියන්නේ කොතනකවත් සම්මා දිට්ඨිය නෙමෙයි. දිට්ඨි කියලා කියන්නේ වරදවා ගැනීම, විපරීත ආකාරයෙන් වටහා ගැනීම, සත්‍ය පරිද්දෙන් නෙමෙයි, සත්‍ය නොවන ආකාරයකින් තේරුම් ගැනීමයි කියලා අපි තේරුම් ගන්න, අවබෝධ කරගන්න ඕනේ. එතකොට සක්කාය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයට නම. දිට්ඨි කියලා කියන්නේ වරදවා තේරුම් ගැනීමට, අනවබෝධයට නම. එතකොට සක්කාය දිට්ඨිය කියලා කියන්නේ පින්වත්නි
පංච උපාදානස්කන්ධයන් පිළිබඳව පවතින අනවබෝධයට වැරදි අවබෝධයට කියන වචනයයි කියලා අපි තේරුම් ගන්න ඕනේ. කෙනෙක් කියනවා සක්කාය දිට්ඨිය කියලා කියන්නේ ආත්ම දෘෂ්ටිය විතරය කියලා. සාස්වත දෘෂ්ටිය විතරය කියලා. නමුත් සක්කාය පිළිබඳව පංච උපාදානස්කන්ධය පිළිබඳව තමා පිළිබඳව සත්වයා පිළිබඳව පුද්ගලයා පිළිබඳව එහෙම හඳුනා ගන්නා තේ පිළිබඳව පවත්නා වූ සියලුම අනවබෝධී තත්වයන් පින්වත්නි සක්කාය දිට්ඨිය කියන වචනයට අන්තර්ගත වෙනවා. එතකොට මේ ලෝකයේ තුල මම කියලා අපි අඳුනගන්නේ. ඒ වගේම ඇය කියලා අඳුනගන්නේ. සත්වයා, පුද්ගලයා, දෙවියා, බ්‍රහ්මයා, තිරිසන් සතා, ප්‍රේතයා, අසුරයා කියලා අඳුනගන්නේ. මේ විදිහට විවිධ නම් දීලා විවිධ ක්‍රමවලින් අඳුනගන්නේ මෙන්න මේ සක්කාය දිට්ඨි වශයෙන් පංච උපාදානස්කන්ධයමයි කියලා අපි තේරුම් ගන්න ඕනේ. එතකොට මම කියලා කියන්නේ යථාර්ථ වශයෙන් පරමාර්ථ වශයෙන් ලෝකේ සාරයක් විදිහට දැකිය හැකි සත්‍යක් නොවේ. විශ්ලේෂණය කරලා බෙදලා විමර්ශනය කරගෙන යද්දි බෙදලා නුවණින් විමසද්දී මම කියලා දෙයක් නැති වෙනවා. පංච උපාදානස්කන්ධයේ පින්වත්නි බොහෝම අනිත්‍ය දුක්ඛ අසාර දෙයක් බව ආත්ම ස්වરૂපයෙන් තොර දෙයක් බව අපට අවබෝධ කර ගැනීමට හැකියාව ලැබෙනවා. දැන් සක්කාය දිට්ඨිය විස්තර කරද්දී මේ සක්කාය දිට්ඨිය පින්වත්නි එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධය පිළිබඳව අනවබෝධය 20 ආකාරයකට විස්තර කරලා තියෙනවා. දැන් අපි ගත්තොත් එම චූලවේදාල සූත්‍රයේදීම සක්කාය දිට්ඨිය ඇති වෙන ආකාරය ධම්මදින්නා මහරහත් තෙරණින් වහන්සේ මනාව පැහැදිලි කරනවා. මේ සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ කාටද? ඒකත් එහි ඊටාම පැහැදිලිව තියෙනවා පින්වත්නි. යම්කිසි ආකාරයකින් ඉන්නවා නම් අශෘතවත් පෘථග්ජනයෙක් මේ උතුම් වූ ලෞතර බුදුවරුන් වහන්සේලා දේශනා කරන පරමාර්ථ සත්‍ය ශ්‍රවණය කරලා නැති. ඒ සත්‍ය ධර්මය අවබෝධ කරන්න දක්ෂ නොවන එහි හික්මුනේ නැති. ඒ වගේම ලෞතර බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා කියන ආර්ය උත්තමයන්න් වහන්සේලාව ඇසුරු නොකල උන්වහන්සේලාගේ ධර්මය තුල හික්මුනේ නැති ඒ ධර්මයේ විනීත භාවයට පත්ුනේ නැති දක්ෂ නැති කෙනෙක් ඉන්නවා නම් අන්නේ තැනැත්තාට ධර්මයේ තුල කියනවා අශෘතවත් පෘථග්ජනයා කියලා. ධර්මය අවබෝධයට පත් නොකල තැනැත්තා ධර්මයේ වටහා නොගත් තැනැත්තා කියලා කියනවා. මෙන්න මේ ධර්මයේ නොදන්න කෙනා මෙන්න මේ ස්කන්ධ පහ පිළිබඳව මුලා වීමටපත් වෙනවා. ඒ කොහොමද මුලා වෙන්නේ? අපි මේ ස්කන්ධ පහෙන් එකක් අරගෙන මේ පිළිබඳව කතා බහ කරන්න ඕනේ. දැන් රූප ස්කන්ධය කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියන සුද්ධාෂ්ටකය සහිතව ඒ කියන්නේ සතර මහා භූතයි උපාදාය රූපයි සහිතව සකස් වුණු ලෙයින් මසින් සකස් වෙච්ච මේ ශරීරයේ ඇතුළු බාහිර රූපයන් ඇතුළු සියලුම රූපයන්ට නම. පින්වතුන් දන්නවා රූපයට රූපය කියලා කියන්නේ සීතලෙන් උෂ්ණයෙන් විකාරයටපත් වෙන වෙනස් වීමටපත් වෙන රුප්පණයටපත් වෙන දේ නිසා. එතකොට මේ රූපස්කන්ධය දැන් අපි ගත්තොත් අධ්‍යාත්මික රූපය කියලා තමාට අයත් කියලා සලකන රූපය. මෙන්න මේ රූපය සුද්ධ රූපය තමන් කියලා සලකනවා ආත්මය කියලා සලකනවා. අපි එකට කියනවා රූපං අත්තතෝ සමනුපස්සති. මේ රූපය තමනුයි ආත්මයයි කියලා සලකනවා. එතකොට මේක කොහොමද සාමාන්‍ය ජීවිතය තුළ අපි ප්‍රායෝගිකව දකින්නේ? දැන් අපි විනෝදචාරිකාවක් ගියාම එහෙම නැත්නම් විශේෂ අවස්ථාවකට සම්බන්ධ වුණාම ඒ සම්බන්ධ වූ අවස්ථාවේදී අපි ඡායාරූප ලබා ගන්නවා. ඡායාරූප ලබාගෙන ඡායාරූප නිවසට අරගෙන ආවට පස්සේ ඒ ගමන ගිය අපි එතෙන්ට ලං වෙලා මෙන්න මම ඉන්නේ කියලා එක පාටම තමන්ගේ රූපය පෙන්වලා මම කියන දේ හඳුනා ගන්නවද නැද්ද කියලා කල්පනා කරන්න. මම ඉන්නවා මෙන්න මාව එතන කැතට වැටිලා තියෙන්නේ මං එතන හරි ලස්සනයි මේ විදිහට අපි කතා කරනවා. එහෙම නැත්නම් අපි කැටපත ඉස්සරහට යනවා. කැටපත ඉස්සරහට ගිහිල්ලා තමන්ගේ රූපය දැකලා මම දැන් ඉස්සරට වැඩිය කලින්ට වැඩිය
හරි ප්‍රියමනාපයි. ඉස්සර මගේ මූණේ කැලැල් තිබුණා දැන් මගේ මූණේ කැලැල් නැහැ. එහෙම නැත්නම් ඉස්සර මගේ මූණේ කැලැල් තිබුණේ නැහැ දැන් මගේ මූණේ කැලැල් තියෙනවා. ඉස්සරට වැඩිය මම දැන් වයසින් වැඩි. මේ විදිහට මම මගේ කියන දේ කැටපත තුලින් රූපය දැක්කහම රූපය තුල මුලාවටපත් වෙලා මමත් මේ දකිනවා. මමත්වයෙන් දකිනවා. එතකොට සුද්ධ වූ රූපය ඒ කියන්නේ වේදනා සංඥා සංකාර විඥාන කියන හතර නාමස්කන්ධයන්ගෙන් බැහැර සුද්ධ වූ එකම රූපය ආත්මයේ විදිහට දකිනවා. අනවබෝධයෙන් දකිනවා. මේ රූපයමයි මම කියලා සලකන්නේ කියන වැටහීම අපේ අධ්‍යාත්මය තුළ ඇති වෙනවා. సంతානය තුළ ඇති වෙනවා. ඊට පස්සේ දෙවෙනි ආකාරයේ කියනවා පින්වත්නි රූපවන්තං වාත්තානම්. ඒ කියන්නේ ආත්මය කියන එක රූපවත් වූ දෙයක් කියලා දකිනවා. දැන් ඔන්න ගහක් තියෙනවා. ගහේ සෙවණැල්ල වැටිලා තියෙනවා. එතකොට ගහ සෙවණැල්ලෙන් යුක්තයි. ගහයි සෙවණැල්ලයි අතර සම්බන්ධයක් තියෙනවා. ආත්මය කියලා කියන්නේ මම කියලා කියන්නේ නාමස්කන්ධයන්ගෙන් එකක්. ඒ කියන්නේ වේදනාව හෝ සංඥාව හෝ සංකාරය හෝ විඥානය හෝ මෙන්න මේ හතරෙන් එකක් හෝ කීපයක් නාමස්කන්ධයක් තමයි ආත්මය කියලා කියන්නේ. ඒ ආත්මයේ රූපයෙන් යුක්තයි රූපවත් කියලා හැඟීමක් අපිට ඇති වෙනවා. එතකොට ඊළඟට තුන්වෙනිව පින්වත්නි මේ ආත්මය තුල රූපේ පිහිටියා කියන හැඟීම ඇති වෙනවා. ඒ කොහොමද? දැන් මලක් තියෙනවා. මලෙහි සුවඳ විහිදෙනවා. සුවඳ පවතින්නේ මලෙහි. එතකොට ආත්මය තුල රූපේ තියෙනවා කියන කාරණය දකිනවා. ඊළඟට පින්වත්නි හතරවෙනි ආකාරයෙන් දකිනවා රූපය තුලයි ආත්මය පිහිටලා තියෙන්නේ කියලා. හරියට කරඬුවක් ඇතුලේ යම්කිසි මණිකක් තිබ්බා වගේ මේ රූපය කියන දේ ඇතුලේ ආත්මය මම කියලා දෙයක් තියෙනවා කියලා අපි අනවබෝධයෙන් ග්‍රහණය කරගන්නවා. දැන් මේ හතර නැවත කොටස් දෙකකට බෙදන්න පුළුවන්කමක් තියෙනවා. එකක් තමයි රූපය මමය රූපය ආත්මය කියලා කෙනෙක් දකිනවා නම් එහෙම වටහා ගත්තනම් පින්වත්නි එතන රූපයයි ආත්මයයි එහෙම නැත්නම් රූපයයි මමයි කියන දෙක එකක් විදිහට දුටුවා. එකක් විදිහට වටහා ගත්තා. එකක් විදිහට දැනගත්තා. ඉතිරි අවස්ථා තුනෙන්ම ආත්මයේ රූපයෙන් යුක්තයි. ආත්මය තුල රූපේ තියෙන්නේ. රූපය තුල තමයි ආත්මය පිහිටා තියෙන්නේ කියන අවස්ථා තුනේදීම හැඟවෙන අර්ථය තමයි රූපයයි ආත්මයයි කියලා කියන්නේ දෙකක් කියන කාරණය. එතකොට ඒක බොහොම පැහැදිලි. මෙන්න මේ විදිහට වේදනාව කියලා කියන්නේ විඳීම. දැන් අපි ඇසින් ලෝකයේ දකිනවා. කනින් ශබ්ද අසනවා. නාසයෙන් ලෝකයේ ගන්ධයන් සමග සම්බන්ධ වෙනවා. දිවෙන් ලෝකයේ රසයන් සමග සම්බන්ධ වෙනවා. කයින් ලෝකයේ ස්පර්ශයන් සමග සම්බන්ධ වෙනවා. මනසින් මානසික අරමුණු සමග සම්බන්ධ වෙනවා. මේ සම්බන්ධ වීමේදී පින්වත්නි ඇසින් යමක් දකිනවද, කනින් යමක් අහනවද, නාසයෙන් යමක් ආග්‍රහණය කරනවද, දිවෙන් යමක් රස විඳිනවද, කයෙන් යමක් ස්පර්ශ කරනවද, ඒ වගේම මනසින් යමක් දැනගන්නවාද, මේ සියල්ලටම පොදු නාමයක් ධර්මයේ තුල විවහාර වෙනවා අරමුණු කියලා. ඒ කියන්නේ මේ ලෝකේ අරමුණු නොවන දෙයක් ඇත්තේ නැහැ. ඒ දකින විවිධ අරමුණු වල, ඇහෙන විවිධ අරමුණු වල, අපිට දැනෙන අප විඳින අරමුණු වල පින්වත්නි හැම එකකම වින්දනයක් රසයක් තියෙනවා. සැප රසයක් වෙන්න පුළුවන්, දුක් රසයක් වෙන්න පුළුවන්, උපේක්ෂා අදුක්කම සුඛ මදහත් රසයක් වෙන්න පුළුවන්. අන්නේ අරමුණේ පවත්නා වූ රසය විඳින චෛතසික ස්වභාවයට කියනවා වේදනා කියලා. ලෝකයේ අරමුණු පවතින තාක්කල් අරමුණු පවතින ප්‍රමාණයට අනුව විවිධ වේදනා පවතිනවා. විවිධ වින්දන පවතිනවා. ඉතින් අපි කියනවා වින්දන රාශිය වේදනා රාශිය කියලා. ඒකට ධර්මයේ තුල වේදනා ස්කන්ධය කියලා කියනවා. එතකොට සමහර කෙනෙක් මේ වේදනාවම මමය කියලා ගන්නවා.
සමහර කෙනෙක් වේදනාව මේ ආත්මය කියන දේ වේදනාවෙන් යුක්තයි කියලා ගන්නවා. විඳීම් වලින් යුක්තයි කියලා ගන්නවා. සමහර කෙනෙක් විඳීම තුල ආත්මය පිහිටලා තියෙනවා කියලා දකිනවා. තව සමහර කෙනෙක් ආත්මය තුල තමයි වේදනාව පිහිටලා තියෙන්නේ කියලා දකිනවා. මේ විදිහට වේදනාව පිළිබඳවත් ආකාර 4කින් අනවබෝධය ඇති කර ගන්නවා. එයත් අර කලින් කීවා වගේම ප්‍රධාන ආකාර දෙකකට බෙදන්න පුළුවන්කම තියෙනවා. වේදනාවත් ආත්මයත් එකක්ය කියලා දකිනවා සහ වේදනාව ආත්මය දෙකක්ය කියලා දකිනවා කියන ආකාරයේ විදිහට. මේ විදිහට සංඥාව පිළිබඳව, ඒ කියන්නේ හඳුනා ගැනීම පිළිබඳව. ඊට පස්සේ සංකාරයන් පිළිබඳව වේදනා සංඥා කියන චෛතසික හැර ඉතිරි චෛතසික 50ම සංඥා ස්කන්ධයට අයිති වෙනවා. මේ සංකාර ස්කන්ධයට අයිති වෙනවා. සංකාරයේ පිළිබඳවත් අර විදිහට ආකාර 4කින් පින්වත්නි අනවබෝධය ඇති වෙනවා. ඒ වගේම විඥානයේ පිළිබඳවත් අර විදිහ ආකාර 4කින් අනවබෝධය ඇති වෙනවා. එතකොට පංච උපාදානස්කන්ධයේ ස්කන්ධ පහ පිළිබඳව මේ කියපු 4 ආකාරයෙන් ගුණ වුණහම ආකාර 20ක අනවබෝධයක්, ආකාර 20ක සක්කාය දිට්ඨියක් පින්වත්නි අපට ඉගෙන ගන්නට ලැබෙනවා, වටහා ගන්නට ලැබෙනවා. ඊට පස්සේ දැන් බොහෝ දෙනෙක් හිතේ තියාගෙන ඉන්නවා මේ සක්කාය දිට්ඨිය කියලා කියන්නේ භවයක් පාසා ඉපදෙමින් මැරෙමින් ගමන් කරන සාස්වත දෘෂ්ටිය පිළිබඳව දෘෂ්ටියක් විතරයි කියලා. ඒ කියන්නේ කෙනෙක් මැරිලා නැවත උපදිනවා. ඒ උපදින එක විස්තර කරන්න සාමාන්‍ය මනුස්සයා තුළ තියෙන අදහසක් ආත්මය භවයක් පාසා ගමන් කරනවා. වෙනස් නොවන දෙයක් හිත වෙන්න පුළුවන්, නාමස්කන්ධයෙන් එකක් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ දෙයක් භවයක් පාසා ඒ රූපයන් ආශ්‍රය කරගෙන නැවත ගමන් කරනවා, නැවත උපදිනවා. ඒ දේ අනිත්‍ය නැහැ, දුක් සහිත නැහැ, සදාකාලික වෙනස් නොවන දෙයක්, ස්ථීර දෙයක් කියන අදහසක් තියෙනවා නම් අපි ඒකට කියනවා සාස්වත දිට්ඨියයි කියලා පින්වත්නි. එතකොට මේ සාස්වත දිට්ඨිය ඇති කරගත්තු තැනැත්තා, ඒ දිට්ඨියෙන් යුක්ත තැනැත්තා කල්පනා කරනවා පින්වත්නි, නැවත ඉපදීම සිද්ධ වෙන්නේ මේ භවයෙන් භවයට යන ආත්මය හේතු කරගෙනයි කියන කාරණේ. මේ සාස්වත දිට්ඨිය විතරක් නෙමෙයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. අපි කතා කරනවා උච්ඡේද දිට්ඨිය කියලා එකක්. මේ උච්ඡේද දිට්ඨියත් සාස්වත දිට්ඨිය වගේම සක්කාය දිට්ඨියට අන්තර්ගත වෙලයි පවතින්නේ. ඒ කොහොමද? දැන් පින්වත්නි මෙතනදී යම්කිසි අවස්ථාවක රූපයම ආත්මය කියලා ගත්තු අවස්ථාවක් තිබ්බා. තවත් අවස්ථාවක පින්වත්නි වේදනාවම ආත්මය කියලා ගත්තු අවස්ථාවක් තිබ්බා. තවත් අවස්ථාවක සංඥාව ආත්මයේ විදිහට ගත්තා, සංකාරය ආත්මයේ විදිහට ගත්තා, විඥාණයම ආත්මයේ විදිහට ගත්තා. මෙන්න මේ ස්කන්ධ පහම ආත්මයේ විදිහට ගත්තාම ස්කන්ධ පහ පින්වත්නි උත්පාද වෙලා පැවතිලා නැති වෙලා ගියාම එයින් පසු නැවත පවතින්නට දෙයක් නැති වෙනවා. ඒ කියන්නේ මෙලව ජීවිතයේ පමණයි යම් ස්කන්ධයන්ගෙන් යම් ධාතුන්ගෙන් යම් දේවල්ගෙන් හැදුණු ජීවිතයක් පවතින්නේ. ඒ දේවල් විසිරිලා නැති වෙලා ගියාම නැවත මතු පැවැත්මක්, පුනර්භවයක්, නැවත උපතක් නැහැ කියන වැටහීමට අපි කියනවා උච්ඡේද දෘෂ්ටිය කියලා. මේක තව සරල විදිහට කිව්වොත් කෙනෙක් හිතාගෙන ඉන්නවා නම් රූපයමයි ශරීරය කියන්නේ කියලා. රූපේ වැඩෙද්දී මම වැඩෙනවා, ආත්මය වැඩෙනවා. රූපේ පවතිද්දී මම පවතිනවා, ආත්මය පවතිනවා. රූපය වෙනසෙද්දී විනාශ වෙලා යද්දී මරණයටපත් වෙද්දී මම වෙනසෙනවා, මම විනාශ වෙනවා, මම මරණයටපත් වෙනවා. රූපයම නම් පින්වත්නි මම කියලා කියන්නේ රූපේ නැති වුණාට පස්සේ මම යන්නේහි පැවැත්මක් ඇතිවිය හැකි නැහැ. ඒ නිසා අන්න එවැනි තැන්වලදී ස්කන්ධයන් පහම හෝ පහකින් එකක් හෝ මම කියලා ග්‍රහණය කරගෙන තියෙනවා නම් සුද්ධ වූ ස්කන්ධයම මම ආත්මය කියලා ග්‍රහණය කරගෙන තියෙනවා නම් අන්න එතන තියෙන උච්ඡේද දිට්ඨිය.
අන්නේ උච්ඡේද දිට්ඨියෙන් යුක්තව එතකොට කාරණා පහක් දෘෂ්ටි පහක් ඇති වෙනවා. ඉතිරි දෘෂ්ටි 15ම පින්වත්නි සාස්වත දෘෂ්ටියෙන් යුක්තව ඇති වෙනවා. ඒකට හේතුව එතනදී ස්කන්ධයන් යමක් අපි හිතනවාද අපි උදාහරණයකට ගත්තේ රූපස්කන්ධය. රූපස්කන්ධයයි ආත්මයයි දෙකක් විදිහට දකිනවා. එහෙම නැත්නම් වේදනාස්කන්ධයයි ආත්මයයි දෙකක් විදිහට දකිනවා. එහෙම නැත්නම් විඥාන ස්කන්ධයයි ආත්මයයි දෙකක් විදිහට දකිනවා. සංකාර ස්කන්ධයයි ආත්මයයි දෙකක් විදිහට දකිනවා. විඥාන ස්කන්ධයයි ආත්මයයි දෙකක් විදිහට දකිනවා. මෙන්න මේ විදිහට දෙකක් විදිහට දැක්කහම අර ස්කන්ධය ඇති වෙලා පැවතිලා නැති වුණත් නැවත ආත්මය ක්‍රියාත්මක වෙනවා පවතිනවා කියන කාරණය අපට තේරුම් ගන්නට වටහා ගන්නට පුළුවන්කමක් ලැබෙනවා. හැබැයි මේ වටහා ගැනීම යථාර්ථ විදිහට වටහා ගැනීමක් නෙමෙයි, සත්‍ය විදිහට වටහා ගැනීමක් නෙමෙයි, වරදවා විපරීත වශයෙන් වටහා ගැනීමක් කියලා අපි තේරුම් ගන්න ඕනේ. එතකොට මේ ස්කන්ධ පංචකයට හෝ ස්කන්ධ පංචකයෙන් එකකට දෙකකට හෝ කිහිපයකට මම මගේ ආත්මය කියලා අපි අනවබෝධයෙන් යුක්තව බැඳිලා ජීවත් වෙනවා. දැන් මේක ඇති වෙන්නේ කොහොමද කියලා අපි ඊළඟට කතා කරන්න ඕනේ. ඒකට ඊටාම සුදුසු තැන තමයි පින්වත්නි අප අර මාතෘකාවට පදනම් කරගත්තු pāli පාඨය. චක්කුංචාසවෝ පටිච්ච රූපේච uppajjati චක්කු විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ. මෙතනදී විස්තර කෙරෙන්නේ පින්වත්නි මදුපිණ්ඩික සූත්‍රය තුල ආයතන අරමුණු ග්‍රහණය කරගනිද්දී කොහොමද ප්‍රපංච ඇති වෙන්නේ කියන කාරණය පිළිබඳව. ප්‍රපංච කියන එක ප්‍රධාන වශයෙන් අපි ගත්තාම තෘෂ්ණාවයි දිට්ඨියයි කියන ප්‍රපංච දෙක තමයි මෙතන ප්‍රධානම ප්‍රපංච දෙක. එතකොට තෘෂ්ණාවයි දිට්ඨියයි ඇතිවීම සඳහා ආයතනවල ක්‍රියාකාරීත්වය බලපාන්නේ කොහොමද කියන කාරණය තමයි මදුපිණ්ඩික සූත්‍රයේදී විස්තර වෙන්නේ. දැන් ඔබට මේ ධර්මයේ ශ්‍රවණය කරන පින්වත් ඔබ සියලු දෙනාටම ආයතන 6ක් තියෙනවා. මේක අපි හොඳට පැහැදිලිව මේ ගත කරන ජීවිතයේ ඇතුළෙන්ම තේරුම් ගැනීම තමයි ඊටාම වැදගත් වෙන්නේ. එතකොට මේ ආයතන 6 මොනවද? ආයතන 6 තමයි ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ආයතන 6. මේ ආයතන 6න් ආයතන 5ක් පින්වත්නි ආකාර දෙකකින් විස්තර වෙනවා. දැන් අපි චක්කු කියන ආයතනය, ඇස කියන ආයතනය ගත්තොත් ඇස කියන ආයතනය අපි බෙදා දක්වනවා කොටස් දෙකකට. අපි කියනවා පසාද චක්කුවක් තියෙනවා, සසම්බාර චක්කුවක් තියෙනවා. කනත් එහෙමයි, නාසයත් එහෙමයි, දිවත් එහෙමයි, කයත් එහෙමයි. මෙතන මේ සසම්බාර චක්කු කියලා කියන්නේ කුමක්ද? මස් වලින්, ලේයින්, ඒ වගේම නහරවැල් වලින්, පේශීන්ගෙන් සකස් වෙච්ච ඇස් ගුලියට නම. දැස නොපෙනෙන කෙනෙක්ට උනත් පින්වත්නි මෙන්න මේ කියන සසම්බාර චක්කුව තියෙනවා. ඒ කියන්නේ ලේයින්, මසින් සකස් වුණු ඇස තියෙනවා. නමුත් ඒ ඇස නොපෙනෙනවා කියලා කියන්නේ ඇසෙහි ප්‍රසාදය, ඇසෙහි උපය එතනත්තා තුල පිහිටල නැහැ කියන කාරණේ. එතකොට සසම්බාර චක්කුව කියන්නේ එකක්, ඒ වගේම පසාද චක්කුව කියලා කියන්නේ තවත් එකක් කියලා අපි තේරුම් ගන්න ඕනේ. මේවා ඊටාම පැහැදිලිව, निराවුල්ව අප තේරුම් ගත්තොත් තමයි මේ ජීවිතය තුලම අවබෝධයටපත් වෙන්නට අපට හැකියාව ලැබෙන්නේ. ඊළඟට කන පිළිබඳව ගත්තත් අපි කියනවා පාලියෙන් සෝත කියලා. මේ කන පිළිබඳව ගත්තත් සසම්බාර සෝත, ප්‍රසාද සෝත කියලා දෙකක් තියෙනවා. සසම්බාර සෝත කියලා කියන්නේ මස් වලින්, ලේයින්, නහර වලින් සකස් වුණු මේ කන. ඒ කනෙහි ශබ්දය ස්පර්ශ කළ හැකි, ශබ්දය දත හැකි උපයට කියනවා සෝත ප්‍රසාදය කියලා. නාසයේත් මසින්, ලේයින් සකස් වුණු නාසයට කියනවා සසම්බාර ගානය කියලා. එයි ගන්ධයන් දැනගත හැකි, ගන්ධයන් ග්‍රහණය කරගත හැකි උපයට කියනවා ගාන ප්‍රසාදය කියලා. දිවෙහි මේ මසින්, ලේයින් සකස් වෙච්ච දිවට කියනවා සසම්බාර ජීවහාව කියලා.
රසය ග්‍රහණය කරගත හැකි, රසය ස්පර්ශ කර හැකි, රසය වටහාගත හැකි දිවෙහි ඇති ඔපයට කියනවා ජීවහා ප්‍රසාදේ කියලා. මසින්, ලෙයින්, අස්තීන්ගෙන්, නහරවැල් වලින් සකස් වුණු මේ ශරීරයට කියනවා සසම්බාර කය කියලා. මේ කයෙහි ස්පර්ශ තේරුම් ගත හැකි ශරීරය පුරා විහිදී ඇති. දැන් මෙතන ශරීරය පුරා විහිදී ඇති කියලා කිව්වට කෙස්වල, නියවල, දත්වල පින්වත්නි මේ ඔපය පවතින්නේ නැහැ. එතකොට මේ ශරීරයේ පුරා හමාදී තැන්වල ස්පර්ශ දත හැකි ආකාරයෙන් විහිදී ඇති ඔපයට කියනවා පින්වත්නි කාය ප්‍රසාදය කියලා. මේ විදිහට ප්‍රසාද ඉන්ද්‍රියන්, එහෙම නැත්නම් ප්‍රසාද ආයතන, සසම්බාර ඉන්ද්‍රියන්, සසම්බාර ආයතන වෙන් කරලා අපි තේරුම් ගන්නට ඕනේ ධර්මයේ වඩාත් ගැඹුරින් වටහා ගන්න. ඉතින් මේ ඇස ගත්තහම මෙතනදී විස්තර වෙනවා මහා කච්චායන මහරහතන් වහන්සේ මේ දේශනාව සිද්ධ කරන්නේ ලෞතර බුදු පියාණන් වහන්සේ විසින් මේ දේශනාව අනුමත කළ නිසා බුද්ධ භාසිතයක්ම විදිහට අපට සලකන්න පුළුවන්කම තියෙනවා. චක්කුංචාවසෝ පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං. මේ ප්‍රසාද චක්කුව සහ ඒ ඉදිරියට හමුවන රූපය කියන මේ දෙක ප්‍රත්‍ය වීම තුලින්, ඒ පටිච්ච වීම තුලින් ඔන්න uppajjati චක්කු විඥානං, චක්කු විඥානය පහළ වෙනවා. ඒ කියන්නේ රූප දැකීමේ විඥානය පහළ වෙනවා. අනේ තුන එකතු වීමට කියනවා තින්නම් සංගති පස්සෝ. මේ තුනේහි සංගතිය, තුනේහි එකතු වීම ස්පර්ශයයි පස්සයයි කියලා කියනවා. පස්ස පච්චයා වේදනා. ඒ විදිහට ඇසින් රූප සමග ස්පර්ශ වීම, පස්සේ ඇතිවීම හේතු කරගෙන අපි අරමුණු දැනගන්නවනේ, රූප අරමුණු. අන්නේ රූප අරමුණු වල යම් යම් රස තියෙනවා. ඒ අරමුණු වල රසය විඳින ස්වභාවයක් ඇති වෙනවා. පස්ස පච්චයා වේදනා කියලා විස්තර වෙනවා. ඊට පස්සේ කියනවා යන් වේදේති තං සංජානාති. යම් අරමුණක් විඳිනවාද ඒ අරමුණ හඳුන ගන්නවා, සලකුණු කර ගන්නවා. ඒක වටහා ගන්නවා මෙන්න මේ පාටින් යුක්තයි, මෙන්න මේ හැඩයෙන් යුක්තයි, මෙන්න මේ ස්වරූපයෙන් යුක්තයි කියලා සලකුණු කර ගැනීමේ, සංඥා ගැනීමේ හැකියාවක් ඇති වෙනවා. ඊට පස්සේ කියනවා යං සංජානාති තං විතක්කේති. එහෙම සලකුණු කරගත්තාද යමක්, ඒක හිතට දාගෙන, මනසට දාගෙන නැවත 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 විතර්ක ඇති කර ගන්නවා. නැවත නැවත විතක්කණය කරනවා, කල්පනා කරනවා, සිතිවිලි රටාව පවත්වනවා. අන්න එහෙම අනවබෝධයෙන් ඥාණයෙන් තොරව විතක්කය ඇති කර ගනිද්දී, විතර්කණය කරද්දී, නැවත නැවත සිතිවිලි හිතද්දී පින්වත්නි, අන්නේ මොහොතේදී අනවබෝධයෙන් යුක්තව හිතන නිසා ඔන්න ප්‍රපංච හටගන්න පටන් ගන්නවා. එහෙම ප්‍රපංච හටගත්තාම එතන ප්‍රපංච කියලා කිව්වේ විශේෂයෙන්ම තෘෂ්ණාවයි දිට්ඨියයි. තෘෂ්ණාව ඇති වෙන්නේ කොහොමද? දකින රූපයට ඇලෙනවා. ඒක ප්‍රියමනාප රූපයක් නම් විශේෂයෙන්ම ඇලෙනවා. අප්‍රියමනාප රූපයක් නම් ඊට ගැටිලා ප්‍රියමනාප රූපයන් ගැන ඇලීම නැවතත් ඇති කර ගන්නවා. මෙන්න මේ විදිහට පින්වත්නි තෘෂ්ණාව ඇති කර ගන්නවා. ඒ වගේම දිට්ඨිය ඇති කරගන්නේ කොහොමද? දැන් ඇසයි රූපයයි ප්‍රත්‍යවීමෙන් චක්කු විඥාණය හටගත්තා. චක්කු විඥානයයි ඇසයි රූපයයි තුනේ එකතුව ස්පර්ශයයි. ස්පර්ශේ හින්දා විඳීම්, විඳීම් හින්දා සංඥා, සංඥා හින්දා විතර්කයන් හටගත්තා කියලා පින්වත්නි මෙතනදී යම්කිසි අනුපිළිවෙලකට පටිච්ච සමුප්පාදයට අනුව කතා කරනු ලැබුවා. නමුත් අපට දැනෙන්නේ ඒ අවබෝධයෙන් අපි තොර නිසා. මමයි දැක්කේ, මටයි රූප පෙනුනේ, ආත්මේ රූප දැක්කා, ආත්මයටයි රූප පෙනුනේ, ආත්මයේ විසින් තමයි දකිනු ලබන කාර්ය සිදු කළේ, මමයි දකිනු ලබන කාර්ය සිදු කළේ, මටයි පෙනුනේ කියලා සාමාන්‍ය ජීවිතය තුළ අපි අනවබෝධයෙන් වටහා ගැනීමක් කරනවා. නමුත් ලෞතර බුදු පියාණන් වහන්සේ මෙතනදී ඊටාම පැහැදිලිව විස්තර කරන්නේ කුමක්ද?
මෙතන සිද්ධ වෙන්නේ මෙන්න මේ ධර්මයන්ගේ හේතුඵල සමவாயයෙන් ඇතිවෙන ක්‍රියාකාරීත්වයක් විතරයි කියලා. දැන් මේ සූත්‍රයේ යම් කිසි තැනකදී දේශනා වෙනව අවසාන කොටසේදී යම් විදිහකින් චක්කුව තිබුණේ නැත්නම් චක්කුන් අසති, යම් විදිහකින් රූපය හමුුනේ නැත්නම් චක්කු විඥානයක් කියලා එකක් උපදින්නේ නැහැ. චක්කු විඥානය කියන එක උපන්නේ නැත්නම් ඒ ස්පර්ශය කියන එක ඇති උනේ නැත්නම් ස්පර්ශය නැති තැන විඳීම් හටගන්නෙත් නැහැ. විඳීම් හටගත්තේ නැත්නම් සංඥා හටගන්නෙත් නැහැ. සංඥා හටගත්තේ නැත්නම් විතක්කය හටගන්නෙත් නැහැ. විතක්කය හටගත්තේ නැත්නම් ප්‍රපංචයන් ඇතිවන්නෙත් නැහැ. කෙලෙසුන්ට පුද්ගලයා ගොදුරු වන්නෙත් නැහැ කියලා විස්තර කරන තැනක් තියෙනවා. දැන් මෙතන කියන්නේ පින්වත්නි අපි කොහොමද මම කියන එකෙන් ගැලවෙන්නේ කියන කාරණේ පිළිබඳව. දැන් මම කියන එකෙන් ගැලවෙන ආකාරයේ විස්තර කරන විදිහ අපි මතු පිට අර්ථයෙන් ගත්තොත් එහෙම මොකද වෙන්නේ? ඇස නැත්නම් අර ප්‍රපංචයන් හටගන්නේ නැහැනේ පටිච්ච සමුප්පන්නව කියලානේ අපිට තේරෙන්නේ. එතකොට කල්පනා කරන කෙනෙක් අනුවන විදිහට හිතුවොත් මේ ධර්මයන් ගැඹුරින් විමසන්නේ නැතිව එයා කල්පනා කරනවා අනේ එහෙනම් අන්ධෙක් ජීවත් වෙනවා. ඒ අන්ධයාට ඇස නැහැ. ඇස නැත්නම් ස්පර්ශය ඇති වෙන්නේ නැහැ. රූපාරමණු කරගෙන විඥානය ඇති වෙලා ස්පර්ශය නැත්නම් වින්දන හටගන්නේ නැහැ. විඳීම් හටගත්තේ නැති වුනහම සංඥා හටගන්නේ නැහැ. සංඥා විතර්කණය කරමින් ප්‍රපංච හට ගැනීමක් අන්ධයාට ඇති වෙන්නේ නැහැ. එහෙනම් බිහිරාටත් කන ඇසුරු කරගෙන ප්‍රපංච හටගන්නේ නැහැ. මේ විදිහට පින්වත්නි ගඳ සුවඳ දැනෙන්නේ නැති අග්ඝානකයාටත් ඒ ආශ්‍රයෙන් ප්‍රපංච හටගන්නේ නැහැ. මේ විදිහට ඉන්ද්‍රිය විකලත්වයේ තියෙන කෙනා නිර්වාණය අවබෝධ කරනවා මම කියන ස්වභාවයෙන් මිදෙනවා නේද කියලා කෙනෙක්ට යම් කිසි මිත්‍යා වැටහීමක් ඇති වෙන්න පුළුවන්. පින්වත්නි මේක අපි මේ විදිහට තේරුම් ගන්න හොඳ නැහැ. ඒක ධර්මානුකූලව තේරුම් ගත යුතු වන්නේ පින්වත්නි මෙන්න මේ ආකාරයෙන්. දැන් ලෝකයේ තුල රහතන් වහන්සේලා ජීවත් වෙනවා. රහතන් වහන්සේ ඇසින් රූප දකිනවා. ඇසින් රූප දැකලා පින්වත්නි ඒ ස්පර්ශය තුල රහතන් වහන්සේට ඒ රූපවල විඳීම් හඳුන ගන්නත් පුළුවන් වෙනවා. ඒ අරමුණු ආශ්‍රයෙන් ඇති වෙන විඳීම් හඳුන ගන්නත් පුළුවන් වෙනවා. හැබැයි රහතන් වහන්සේලා විතර්කණයෙන් අනතුරුව ඒ ප්‍රපංච භාවයට පත් කරන්නේ නැහැ. ඒකට හේතුව උන්වහන්සේලා තුල අනවබෝධය නැහැ පින්වත්නි. එතකොට මෙතනදී ඇස නූපදින ස්වභාවයට පත් කරලා, කන නූපදින ස්වභාවයට පත් කරලා, නාසය නූපදින ස්වභාවයට පත් කරලා, දිව කය මනස නූපදින ස්වභාවයට පත් කරලා අනුපාද නිරෝධයට පත් කිරීමේ හැකියාව පවතින්නේ ස්වභාවයෙන්ම ඇස නූපදීමෙන් නෙමෙයි. ඇස නැති කිරීමේ ප්‍රතිපදාවක් තියෙනවා. කන නැති කිරීමේ ප්‍රතිපදාවක් තියෙනවා. නාසය නැති කිරීමේ ප්‍රතිපදාවක් තියෙනවා. දිව නැති කිරීමේ ප්‍රතිපදාවක් තියෙනවා. කය නැති කිරීමේ, මනස නැති කිරීමේ ප්‍රතිපදාවක් තියෙනවා. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ මොකක්ද මේ කියන්නේ කියලා. ඒකට හේතුව තමයි සාමාන්‍ය විදිහට ලෝකයේ දකින කෙනෙක්ට ධර්මයේ ඇසුරෙන් ලෝකයේ දකින්න උගන්වන එක හරිම අපහසුයි. දැන් ඇස නැති කරනවා කිව්වහම කෙනෙක්ට බයක් ඇති වෙන්නත් පුළුවන්. පින්වත්නි මෙතන ඇස නැති කිරීම කියලා කියන්නේ ඇස පූර්ණ වශයෙන් අවබෝධ කිරීමට, කන පූර්ණ වශයෙන් අවබෝධ කිරීමට කන නැති කිරීම කියනවා. නාසය, දිව, කය, මනස පූර්ණ වශයෙන් අවබෝධ කිරීමට ඒවා නැති කිරීම කියනවා. දැන් ඊළඟට නැති කිරීම කියන්නේ මොකක්ද කියලා අපි කල්පනා කරන්න ඕනේ. පින්වත්නි දැන් අපි සංසාරය තුල නැවත නැවත පුනර්භවයටපත් වෙනවා. නැවත නැවත උපදිනවා කියලා අපි කතා කරන්නේ. මේ නැවත නැවත උපදිනවා කියන එක විස්තර වෙන අවස්ථාවල ධර්මයේ සඳහන් වෙනවා කන්දානං පාතුබාබෝ ආයතනානම් පටිලාභෝ.
ස්කන්ධයාගේ පාතුභාවය ආයතනයන්ගේ ලැබීම කියලා. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධ ප්‍රතිලාභය නැවත උපත පුනර්භවය. ඒ වගේම ස්කන්ධයන් ලැබීම ස්කන්ධයන්ගේ පහළවීම පින්වත්නි නැවත උපත පුනර්භවය මේක අපි තේරුම් ගන්න ඕනේ. එතකොට මේ ඇස කන නාසය දිව කය මනස කියන ආයතන 6 නැවත 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 අපිට උපදිනවා පහළ වෙනවා කියලා කියන්නේ නැවත නැවත අපි පුනර්භවය ලැබමින් සසර ගමන් කරනවා කියන එක. ඒකට හේතු වන්නේ මොකක්ද? ඒකට හේතු වන්නේ අර අනවබෝධයෙන් ඇති කරගන්නා ලද ප්‍රපංච වලදී අපි විශේෂයෙන් තෘෂ්ණාව දිට්ඨිය කියන දෙක ගත්තා. එහි තෘෂ්ණාව කියන එක නැවත නැවත පුනර්භවයට හේතු වෙන බව ලෞතර බුදු පියාණන් වහන්සේ ඊතා මනාව චතුරාර්ය සත්‍ය දේශනාවේදී පැහැදිලිව දේශනා කරලා තියෙනවා. පෝනෝ භවිකා නන්දිරාග සහගතා తත්‍ර తත්‍රාබිනන්දිනි. පුනර්භවයට පත්වෙනවා නන්දි රාගයෙන් යුක්තව ඒ තැන්වල ඇලෙමින් කියන කාරණය භාග්‍යවතුන් වහන්සේ විස්තර කරලා තියෙනවා. එතකොට අන්නේ තෘෂ්ණාව කියන දිට්ඨිය කියන ප්‍රපංචයන් නැති කර ගැනීම සඳහා යම් කිසි කෙනෙක් විතර්කය මෙහෙයුවොත් ඒ විතර්කය අවබෝධය කරා මෙහෙවන තැනැත්තාට සම්මා දිට්ඨිය පහළ වෙනවා. ඒ ස්කන්ධයන් ධාතුන් ආයතනයන් පිළිබඳව පූර්ණ වැටහීමක් ඇති වෙනවා. ඒ වැටහීම විද්‍යාවයි, ඒ වැටහීම සම්මා දිට්ඨියයි, ඒ වැටහීම මාර්ගඵල අවබෝධයයි කියලා අපි තේරුම් ගන්න ඕනේ. එතකොට ඒ සඳහා අප ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද? දැන් අපිට ඕන වෙන්නේ මම කියන ස්වභාවයෙන් මිදෙන්න, මේ ස්කන්ධ නැවත නැවත හට ගැනීම නතර කරන්න, ආයතන නැවත නැවත හට ගැනීම නතර කරන්න, ධාතු 18 නැවත නැවත හට ගන්න එක නතර කරන්න. සාමාන්‍ය ලෝකේ කියන විදිහට සසරින් මිදෙන්න අපිට ඕනේ. නැවත උපදින එක නතර කරන්න ඕනේ. පුනර්භවයට පත්වෙන එක අපිට නතර කරන්නට ඕනේ පින්වත්නි. ඒ නතර කිරීම සඳහා අපි ක්‍රියාත්මක විය යුතු වැඩපිළිවෙලක් තියෙනවා. ඒකට කියනවා පින්වත්නි සක්කාය නිරෝධගාමිනී පටිපදාව කියලා. ඒක වෙන කිසිවක්ම නෙමෙයි. සක්කාය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයට කියලා කිව්වනේ. එතකොට මේ සක්කාය නිරෝධගාමිනී පටිපදාව කියලා කියන්නේ සක්කාය නිරුද්ධ කිරීමේ, සක්කාය නැති කිරීමේ, පංච උපාදානස්කන්ධය නැවත හට ගැනීම නැති කිරීමේ ප්‍රතිපත්ති ක්‍රමය. දැන් ඔබ කල්පනා කරනවා ඇති මේ සක්කාය නිරෝධගාමිනී පටිපදාව කියන එක මම කලින් අහලා නැහැ. අපි ඒක අහලා තියෙන්නේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව කියලා. පින්වත්නි ආර්ය සත්‍යයක් වුණු දුක කියලා කියන්නේත්, ඒ වගේම සක්කාය කියලා කියන්නේත්, පංච උපාදානස්කන්ධය කියලා කියන්නේත්, ආයතන කියලා කියන්නේත්, ධාතු 18 කියලා කියන්නේත් වෙන වෙන ධර්ම විදිහට විස්තර කළාට එකම දුක්ඛ ආර්ය සත්‍යයි කියලා ඔබ වටහා ගන්න ඕනේ. පින්වත්නි දුක විස්තර කරන තැන ඔබ මොහොතකට කල්පනා කරන්න ධම්මචක්කප්පවත්තන සූත්‍රය තුල. ධම්මචක්කප්පවත්තන සූත්‍රය තුල දුක පිළිබඳව විස්තර කරද්දී ඊටා පැහැදිලිව මෙහෙම දේශනා වෙනවා. ජාතිපි දුක්ඛ, ඉපදීම උපත ලබන ස්වභාවයේ දුකක්. ජරාපි දුක්ඛ, දිරීම වයසට යාම දුකක්. ව්‍යාධිපි දුක්ඛෝ, ලෙඩ දුක් වලට භාජනය වීම දුකක්. මරණම්පි දුක්ඛං, මරණයටපත් වීම මරණීය ස්වභාවයේ දුකක්. ඒ වගේම පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, ප්‍රිය පුද්ගලයන්ගෙන් සහ ප්‍රිය දේවලින් වෙන්වීම දුකක්. අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, අප්‍රිය පුද්ගලයන් සමග සහ අප්‍රිය දේවල් සමග එක්වීමට වීම දුකක්. යම් පිච්ඡං නරබති තම්පි දුක්ඛං, මේ ලෝකේ යමක් බලාපොරොත්තු වෙනවද ඒ දේ Tamanට නොලැබීම දුකක්. මේ විදිහට දුක විස්තර කරලා අවසානයේදී මේ දුක කියන දේ හකුලවලා කෙටි කරලා සංක්ෂිප්තව කෙටියෙන් ලෞතර බුදු පියාණන් වහන්සේ විස්තර කරන්නේ කොහොමද? සංකිත්තේන
පංච උපාදානස්කන්ධා දුක්ඛ. අකුලවල කීවොත්, කෙටි කරලා කීවොත්, සාරයක් විදිහට අරගෙන කීවොත් බොහෝම හකුලවල වෙන කිසිම දෙයකට නෙමේ ආර්ය සත්‍යයක් වූ දුක කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයටයි කියලා ලෝතර බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. එතකොට පින්වත්නි, පංච උපාදානස්කන්ධයටමයි ආර්ය සත්‍යයක් වූ දුක කියන්නේ. ඒ වගේම පංච උපාදානස්කන්ධයටමයි සක්කාය කියන නම විවහාර කරන්නේ. එහෙමනම් සක්කාය නිරෝධ ගාමිනී පටිපදාව කියන එකත් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව කියන එකත් අර්ථ වශයෙන් ධර්ම වශයෙන් සමානයි. එහෙමනම් මොකද්ද සක්කාය නිරෝධ ගාමිනී පටිපදාව කියලා කියන්නේ? අයමේව අරියෝ අට්ටංගිකෝ මග්ගෝ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයටයි අංග 8ක් ඇති ආර්ය ප්‍රතිපදාවටයි කියලා විස්තර කළා. ඊට පස්සේ මොකද්ද ආර්ය ප්‍රතිපදාව? මොනවද අංග 8? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන අංග 8ටයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කීවේ කියලා පැහැදිලි කළා. දැන් ඊට පස්සේ දැන් අපි මේවා ගිරව් වගේ කියවලත් තියෙනවා, නිතර නිතර අහලත් තියෙනවා. මේක සම්මා දිට්ඨි කියලා පටන් ගත්තාම සම්මා සමාධි වෙනකන් ඔබට කටපාඩමින් කියන්නත් පුළුවන්. හැබැයි ගැටලුව වෙලා තියෙන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රායෝගික ජීවිතයේ ඇතුලේ, එදිනෙදා ජීවිතයේ ඇතුලේ අපි කොහොමද ප්‍රායෝගික කරන්නේ කියන කාරණය අපි තාම තේරුම් අරගෙන නැහැ. එහෙම තේරුම් අරගෙන නැති නිසාවෙන් පින්වත්නි, අපි අවබෝධයෙන් බොහෝම දුරස් වෙලා ජීවත් වෙන්නේ. අවබෝධයෙන් දුරස් වෙලා ජීවත් වෙනවා කියලා කියන්නේ පින්වත්නි, අපි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ භාවිතයට ගන්නෙ නැහැ. දැන් චතුරාර්ය සත්‍ය ගත්තාම පින්වතුන් දන්නවා, චතුරාර්ය සත්‍ය දුක්ඛ කියන ආර්ය සත්‍ය අපි අවබෝධ කළ යුතුයි. අපේ වගකීම තමයි බුද්ධ ශ්‍රාවකයෙක් බවට පත් වුණාට පස්සේ දුක කියලා විශ්වයේ ආර්ය සත්‍යයක් තියෙනවා නම් ඒ දුක අවබෝධ කිරීමට මොහොතක් පාසා වෑයම් කිරීම. ඊට පස්සේ දුක්ඛ සමුදය කියලා ආර්ය සත්‍යය තෘෂ්ණාව කියලා දේශනා කරලා තියෙනවා. එතකොට බුද්ධ ශ්‍රාවකයාගේ බුදුදහම පිළිගත් තැනැත්තාගේ වගකීම බවට පත් වෙලා තියෙන්නේ ඒ දුකට හේතු වන දුක්ඛ සමුදය වන තෘෂ්ණාව මොහොතක් පාසාම ඡය කිරීමේ කටයුත්ත පින්වත්නි. ඊළඟට දුක්ඛ නිරෝධය නිර්වාණය කියලා ආර්ය සත්‍යයක් ලෞතර බුදු පියාණන් වහන්සේ විස්තර කරලා තියෙනවා. දේශනා කරලා තියෙනවා. බුද්ධ ශ්‍රාවකයාගේ වගකීම වෙන්නේ මොකද්ද? ඒ උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට හැම මොහොතකම කටයුතු කිරීම, වීරිය වැඩිම. ඊළඟට දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව කියන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කරලා තියෙද්දී බුද්ධ ශ්‍රාවකයාගේ වගකීම, යුතුයකම මොකද්ද? මෙය මොහොතක් පාසා භාවිතයට ගැනීම, එහි යෙදීම, ඒ වැඩිම පින්වත්නි. හැබැයි භාවිතයට ගන්න හරි, එහි යෙදෙන්න හරි, ඒ වඩන්න හරි පින්වත්නි පුළුවන්කමක් ලැබෙන්නේ කොහොමද? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වටහාගත්තු කෙනෙක්ට විතරයි. ඒක හොඳට තේරුම් ගත්තු කෙනෙක්ට විතරයි. අඩුම වශයෙන් පින්වත්නි මේ අංග 8 තියෙනවනේ උපපදයක්. ඒ උපපදයට අපි කියනවා සම්මා කියලා. මේ සම්මා කියන උපපදයේ තියෙන අර්ථයවත් කෙනෙක් තේරුම් අරගෙන නැත්නම් මේ අංග 8 දියුණුවටපත් කර ගැනීම බොහොම අපහසු වෙනවා. මොකද මේ සම්මා කියන උපපදයේ තේරුම අභිධර්මයේ සහ අට කතාවල මේ සම්මා කියන උපපදයට දෙනවා පින්වත්නි තේරුම් 3. යාතාවත, නීයානික, කුසල කියන තේරුම් 3. මෙතන මේ යාතාවත කියලා කියන්නේ පූර්ණ වශයෙන් සත්‍යයි කියන තේරුම සත්‍යයි. නිර්වාණ මාර්ගයේ තියෙන සත්‍ය කියන අර්ථය. ඊට පස්සේ නීයානික කියලා කියන්නේ නිර්වාණය නැමැති උතුම් අවබෝධයට පත් කරන කියන අර්ථය. කුසල කියලා කියන්නේ අකුසල් නසන කියන අර්ථය. දැන් කුසලයේ විස්තර කරනවා කුස සංකතේහි පාපකේහි අකුසලේහි ධම්මේ
චලන්තේති සලන්තේති විද්වංසේති කුසලා කියලා. ලෝභය, ද්වේෂය, මෝහය ආදී කෙලෙස් අකුසල් නසන කුසල ස්වභාවයට තමයි කුසලයේ කියලා කියන්නේ කියලා. එතකොට කුසල කියලා කියන්නේ අකුසල් නසන කියන තේරුම. කෙලෙස් නසන කියන තේරුම. එතකොට මේ සම්මා කියන උපපදය තුල සත්‍ය නිවනට පමුණවන අකුසල් නසන කෙලෙස් නසන කියන අර්ථය තියෙනවා. යම්කිසි ආකාරයකින් එවැනි අවබෝධයක් නම් ඇති වෙන්නේ ඒට කියනවා සම්මා දිට්ඨියයි කියලා. එවැනි ආකාරයකින් අකුසල් නසන කෙලෙස් නසන නිර්වාණය අවබෝධ වීමට හේතු වෙන විතර්කන රටාවක් ඇති කරගන්නවා නම් ඒක සම්මා සංකප්පය බවට පත් වෙනවා. එවැනි සංකල්පනා සම්මා සංකප්පේ වෙනවා. ඊට පස්සේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව. ඒවත් ඒ විදිහටම අපි තේරුම් ගන්නට ඕනේ. ඊළඟට අපි කල්පනා කරන්න ඕනේ මේ සම්මා දිට්ඨිය තමයි මේකේ මුලටම තියෙන්නේ. සම්මා දිට්ඨිය මුලටම තියෙන්නේ පින්වත්නි යම්කිසි අවබෝධයක් තියෙන කෙනෙක් තමයි මේ ධර්ම මාර්ගයට පිවිසෙන්නේ. ධර්මයේ ශ්‍රවණය කරලා යම්කිසි ආකාරයකින් අනුමාන වශයෙන් හෝ අවබෝධය ඇති කරගත්තු ප්‍රඥාවන්තයෙක් ධර්ම මාර්ගයට පිවිසෙන්නේ. දැන් සමහර කෙනෙක් කියනවා මේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප ශික්ෂා වශයෙන් අයිති වෙන්නේ ප්‍රඥාවට. ඉතිරි අංග තුන සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව අයිති වෙන්නේ සීලයට. සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි අයිති වෙන්නේ සමාධියට. එතකොට ත්‍රිශික්ෂාව අනුව ගත්තොත් එහෙම මේක තියෙන්නේ කන පිටටනේ. මේක මෙහෙම වෙන්න බෑ කියලා සමහරු මත ගොඩ නගනවා, කතා බහ කරනවා, අනවබෝධයෙන් යුක්තව ජීවත් වෙනවා. එතකොට දැන් සීල සමාධි ප්‍රඥා තමයි ත්‍රිශික්ෂා මාර්ගය. හැබැයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන්නේ ප්‍රඥා සීල සමාධි කියලා නේද කියලා ඔවුන් ප්‍රශ්න නගනවා, ගැටලු ඇති කරනවා. මෙතන පින්වත්නි කිසිම ආකාරයක ගැටලුවක් ඇති කරගත යුතු නැහැ. ලෞතර බුදු පියාණන් වහන්සේගේ ධර්ම කරුණු එකක් එකකට ගැටෙන්නේ නැහැ. මේ සම්මා දිට්ඨිය එහෙම නැත්නම් ප්‍රඥාව කියලා කියන්නේ එකම ගුලියක් වගේ එකම ධර්ම කාරණයක් නෙමෙයි. පින්වත්නි සම්මා දිට්ඨිය කියලා කියන්නේ මොහොතක් මොහොතක් පාසා අප තුළ වර්ධනය කරගත යුතු දෙයක්. සම්මා දිට්ඨිය කියලා කියන්නේ මොහොතක් මොහොතක් පාසා අප තුළ දියුණු කරගත යුතු දෙයක්. එය මුලින්ම ආරම්භ වෙන්නේ කර්මය, කර්මඵලය වටහා ගැනීම කියන තැන. අපි ඒකට ධර්මයේ කියනවා කම්මස්සකතා සම්මා දිට්ඨියයි කියලා. කර්මය, කර්මඵලය වටහාගත්තු කෙනෙක් ඊළඟට ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයේ ශ්‍රවණය කරලා ලෝකේ යථා ස්වභාවය පිළිබඳව, චතුරාර්ය සත්‍ය පිළිබඳව අනුමානයෙන් වැටහීමක් ඇති කරගන්නවා. එහෙම අනුමානයෙන් වැටහීමක් ඇති කරගෙන අවබෝධ කරගන්නා මොහොත තෙක් ඒ සම්මා දිට්ඨිය දියුණු කරගත යුතු වෙනවා. ඒ දියුණු කර ගැනීම සඳහා ඔහුට උපකාරක ධර්ම විදිහට සම්මා සංකප්පය, සම්මා වාචාව, සම්මා කම්මන්තය, සම්මා ආජීවය, සම්මා වායාමය, සම්මා සතිය, සම්මා සමාධිය කියන ඉතිරි අංග 7 වැඩිම අවශ්‍ය වෙනවා. පින්වත්නි ඔබ අහලා ඇති සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ. සීලේහි පිහිටන්නේ ප්‍රඥාවෙන් යුක්ත, නුවණින් යුක්ත කෙනෙක් විතරයි. ඒ කියන්නේ මූලිකම අවස්ථාවේ ප්‍රඥාවට, සම්මා දිට්ඨියට තමයි ඒ විවහාර කරලා තියෙන්නේ. සීලේ පිහිටන්නේ නුවණැත්තෙක් කියන කාරණය. ඊට පස්සේ සමාධිය වඩනවා. සමාධිය වඩද්දී තවදුරටත් සම්මා දිට්ඨිය දියුණු වෙනවා. දැන් අපි සිල්වත් කෙනෙක් වෙන්න පටන් ගත්තාම ඒ සිල් රකින්න මොහොතක් පාසාම අප තුළ වැඩෙන්නේ ප්‍රඥා චෛතසිකය. දැන් ඔබ දුස්සීලව ඉන්න මොහොතක් පාසා හිතලා බලන්න. පස්පව් කරන හැම මොහොතකම කෙලෙස් සිටිවිලි හටගන්නේ. කෙලෙස් හටගන්න ඕනෑම මොහොතක අනිවාර්යයෙන්ම අප තුළ හටගන්න ක්ලේශ ධර්මයක් තියෙනවා පින්වත්නි, මෝහය. ඕනෑම අකුසලයකදී ඒ හැම වාරයකදීම මෝහය කියන චෛතසිකයේ යෙදෙනවා.
නැවත 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 ඉපදුනහම නැවත නැවත හටගත්තාම එම චෛතසිකය බොහෝම බලවත් බවට පත් වෙනවා. අවිද්‍යාව වැඩෙනවා, මිච්ඡා දිට්ඨිය වැඩෙනවා, අනවබෝධය වැඩෙනවා කියලා කියනවා. එතකොට අපි නැවත නැවත කුසලයේ යෙදෙද්දී සිල් පදයක් පාසා ආරක්ෂා කරද්දී ඒ හැම මොහොතකදීම අප තුල පින්වත්නි කුසල් සිතිවිලි එක්ක ප්‍රඥා චෛතසිකයේ බොහෝ විට යෙදෙනවා. ඒ අවබෝධයෙන් සිදු කරනවා නම්, ඥාන සම්පයුක්තව සිදු කරනවා නම් ප්‍රඥා චෛතසිකයේ යෙදෙනවා. ප්‍රඥා චෛතසිකයේ නැවත 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 හටගද්දී ප්‍රඥාව වැඩෙන්න පටන් ගන්නවා. ධර්ම වශයෙන් සම්මා දිට්ඨිය කියලා කියන්නේ අනිත් කිසිවකට නෙමෙයි. ධර්ම වශයෙන් සම්මා දිට්ඨිය කියලා කියන්නේ පින්වත්නි ඔන්න ඔය කියන ප්‍රඥා චෛතසිකයට. ඒ නිසා ප්‍රඥාව දියුණු කිරීම සඳහා සීලේ බෙහෙවින් උපකාරී වෙනවා. ප්‍රඥාව දියුණු කිරීම සඳහා සමාධිය බෙහෙවින් උපකාරී වෙනවා. එහෙම ප්‍රඥාව ටිකෙන් ටික වැඩිලා සම්මා දිට්ඨිය ටිකෙන් ටික දියුණු වෙලා ස්කන්ධයන්ගේ යථා තත්වය, ආයතනයන්ගේ යථා තත්වය, ධාතුන්ගේ යථා තත්වය ඊටා මනාව අවබෝධ කරගත්තාම ඔන්න ඇති වෙනවා සම්මා ඥාන, සම්මා විමුක්ති කියන අංග දෙක. අංග 10කින් සමන්විත රහතන් වහන්සේ බිහි වෙනවා කියලා කියන්නේ ওই අවස්ථාවට. එතකොට මූලික ප්‍රඥාවකින් මේ මාර්ගය අපි පටන් අරගෙන ක්‍රමානුකූලව සීලයෙන් සමාධියෙන් මේ ප්‍රඥාව දියුණු කරලා ප්‍රඥාවේ කූට ප්‍රාප්තියට පත් වුනහම ඔන්න සෝවාන් වුණා, සකදාගාමී වුණා, අනාගාමී වුණා, අරහත්වයට පත් වුණා කියලා අපි කතා බහ කරනවා. එහෙම විවහාර කරනවා. ඒ නිසා පින්වත්නි, ඒ අවබෝධයට පත් වෙන්න අපි හැම මොහොතකම මේ මොක්ඛායතනයක් තුල ඉන්න ඕනේ. මොකද්ද මොක්ඛායතනයක් තුල ඉන්න ඕනේ කියලා කියන්නේ? මොක්ඛායතන කිහිපයක් ධර්මයේ තුල විස්තර වෙනවා. ඒ හැම මොක්ඛායතනයක් තුලදීම ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිවීමටපත් වෙනවා, දියුණු වීමටපත් වෙනවා, අභිවෘද්ධියටපත් වෙනවා. එහෙම නැත්නම් ප්‍රඥාව දියුණු වෙන්න හේතුවක් බවටපත් වෙනවා. ඒක ධර්ම දේශනාවත් උතුම් වූ නිවන් දොරටුවක්. ධර්මයේ දේශනා කරමින් ඒ දේශනා කරන මොහොතේදී නුවණින් විමසමින්නේ දේශනා කරන්නේ. නුවණින් විමසමින් ධර්ම කරුණු දේශනා කිරීමේදී සමහර ඇත්තෝ ඒ මොහොතේදීම අවබෝධයටපත් වෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තහම ලංකාවේ ඓතිහාසික වශයෙන් සඳහන් වෙන මලියදේව මහරහතන් වහන්සේ, උන්වහන්සේ තූපාරාමයේ ආසන්නයේ සලායතන විදර්ශනාවට සම්බන්ධව දේශනාවක් කරමින් සිටියදීම අවබෝධයටපත් වුණු උත්තමයන් වහන්සේ නම. ඒ වගේම නාගසේන මහතෙරුන් වහන්සේ අවබෝධයටපත් උනේ නුවණින් මෙනෙහි කරමින් අභිධර්මයේ දේශනා කරමින් සිටියදී. එතකොට පින්වත්නි, මේ ධර්මය දේශනා කිරීමේදී සම්මා දිට්ඨිය වැඩෙනවා. ඒ මනාව සිදු කරනවා නම් යෝනිසෝ මනසිකාරයෙන් සිදු කරනවා නම්. මෙතන යෝනිසෝ මනසිකාරය අයත් වෙන්නේ සම්මා සංකප්පයට. ඒක අපි තේරුම් ගන්නට ඕනේ. නැවත නැවත නුවණින් විමසමින් දේශනා කරනවා. ඊට පස්සේ ධර්මයේ ශ්‍රවණය කරනවා නම් නැවත නැවත අන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන කෙනෙක්, නුවණ දියුණු කරන කෙනෙක් මනාව යොමු කළ දසවණින් යුක්තව නුවණින් මෙනෙහි කරමින් ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕනේ. ඊළඟට දහම් පිළිසඳරේ ධර්ම සාකච්ඡාවේ යෙදෙනවා නම් අන්නේ මොහොතේදීත් පින්වත්නි ප්‍රඥාව දියුණු වෙනවා, නුවණ දියුණු වෙනවා, සම්මා දිට්ඨිය වැඩෙනවා, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දියුණු වෙන්න පටන් ගන්නවා. යම්කිසි අවස්ථාවක අපි සූත්‍ර සජ්ජායනා කරමින් මානසිකාරයේ යෙදෙනවා නම් ඒ මොහොතේදීත් පින්වත්නි ප්‍රඥාව සම්මා දිට්ඨිය වැඩෙන්න පටන් ගන්නවා. ඊළඟට පින්වත්නි අපි යම්කිසි මොහොතක සමත විදර්ශනා භාවනාවේ යෙදෙනවා නම් විශේෂයෙන් විදර්ශනා භාවනාවේ යෙදෙන මොහොතේදී අප තුල ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විශේෂයෙන් සම්මා දිට්ඨිය දියුණු වෙන්නට පටන් ගන්නවා. මේ විදිහට යම් මොහොතක අපි ධර්මයේ ශ්‍රවණය කරනවා නම් දන්නා දේ නුවණින් මෙනෙහි කරමින් එකක් එකකට ගැටෙන්නේ නැති ආකාරයෙන් පැහැදිලිව දේශනා කරනවා නම් නුවණින් මෙනෙහි කරමින්
ධර්ම මානසිකාරයේ යෙදෙනවා නම් ධර්ම සාකච්ඡාවේ යෙදෙනවා නම් ඒ වගේම පින්වත්නි විදර්ශනා භාවනාවේ යෙදෙනවා නම් ඔන්න අප ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දියුණු කරන කෙනෙක් බවට පත් වෙනවා. මේ විදර්ශනා භාවනාවේ යෙදෙන එක මොහොතක් පාසා එදිනෙදා ජීවිතයේදීම අපට ප්‍රායෝගික කරගන්න පුළුවන්. ඕනනම් අපි මූණ බලන්නට කැටපතක් ඉදිරියට ගියාපුවාම මූණ හොදලා තියෙන වෙලාවේදී මූණ දුටු ස්වභාවයත් පැයක් එකමාරක් ගියාට පස්සේ කැටපතින් මූණ දකින ස්වභාවයත් අතර පවතින වෙනස තුල ඔන්න රූපය වෙනස් වෙනවා, අනිත්‍ය ස්වභාවයෙන් යුක්තයි, විපරිණාම ස්වභාවයෙන් යුක්තයි නේද කියලා දැක ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඔය පුංචි උදාහරණයක් කිව්වේ. අන්න ඒ විදිහට මොහොතක් පාසා අපිට විදර්ශනාවේ යෙදෙන්න පුළුවන්. ඒ වගේම ආයතන වලින් ලෝකයේ සමග සම්බන්ධ වෙද්දිත් අපට මේ විදිහටම ප්‍රායෝගිකව විදර්ශනාව දකින්න පුළුවන්. ඇසද රූපයද නිසා චක්කු විඥානය උපදිනවා. චක්කු විඥානයේ ඉපදිලා දැකීම් කෘත්‍ය සිදු කරලා, දැකීම නැමැති කාර්ය සිදු කරලා ඒ නිරුද්ධ වෙලා යනවා. ඊට පස්සේ වෙන සිත් චිත්ත පරම්පරාව තුළ චිත්ත සන්තතිය තුළ හට ගන්නවා. මේක හුදු ක්‍රියාකාරීත්වයක් පමණයි. ආයතන එහෙම නැත්නම් ඉන්ද්‍රියන් අරමුණු සමග ඒවාට අයත් විඥානයන් සමග එකතු වී මේ මම දැක්කා, මම ඇසුවා, මම වින්දා ආදී සිතිවිලි හටගන්නේ ඒවා මිත්‍යාවක් පමණයි. හුදු සිදුවන්නේ ඉන්ද්‍රියන් ඒ වගේම බාහිර අරමුණු විඥානය සම්බන්ධ වුණු හේතුඵල ක්‍රියාකාරීත්වයක් විතරයිම කියලා අපි හැම මොහොතකම මෙනෙහි කරනවා නම් ඒ සිදුවන මොහොතේ දකින්න පුළුවන් වෙන තරමට නුවණ දියුණු කරනවා නම් පින්වත්නි අපි විදර්ශනා වඩන කෙනෙක් වෙනවා. ඒ වගේම පටිච්ච සමුප්පාදයේ වටහාගෙන තේරුම් අරගෙන ඒක නැවත මානසිකාරයේ යෙදෙනවා නම් අපි විදර්ශනා වඩන කෙනෙක් වෙනවා. ඒ විදර්ශනා වැඩිමම සම්මා දිට්ඨිය දියුණුවට පත් කිරීම, ආර්ය මාර්ගඵලවලට පත් වෙන්නට හේතු වන ප්‍රතිපදාව දියුණුවට පත් කිරීම බවට පත් වෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිම සක්කාය නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දියුණු කිරීම බවට පත් වෙනවා. ටිකෙන් ටිකේ මාර්ගයේ දියුණු කරලා යම් අවස්ථාවක මාර්ගයේ ප්‍රතිපදාව පූර්ණත්වයට පත් වුණා නම් සම්මා දිට්ඨිය පූර්ණත්වයට පත් වුණා වෙනවා. ඒ උතුම් වූ අරහත් ඵල අවබෝධයේ බවට පත් වෙනවා. මම යන්නෙන් සදහටම නිදහස් වී, මම යන්නෙන් සදහටම වෙන් වී ඈත් වී මිදී සාන්ත සුව නිර්වාණ සුවයට පත් වුණා බවට පත් වෙනවා. එහෙමනම් අද මේ දේශනාවේදී ඔබට මම යනු කුමක්ද, ඉන් මිදෙන්නේ කෙසේද යන කාරණය පිළිබඳව යම් තාක් දුරට වටහා ගන්නට ලැබුණා. දේශනාව ගැඹුරුයි කියලා හිතෙනවා නම් නැවත මේ දේශනාව ශ්‍රවණය කරලා ඒ හැකිතාක් අවබෝධයට පත් කර ගන්නට, ඒ හැකිතාක් වටහා ගන්නට උත්සාහ දරන්න කියලා කරුණාවෙන් මතක් කර සිටිනවා. ඔබ සැමටම උතුම් සද්ධර්මයේ නොපමාවම අවබෝධ වේවා කියලා ආශිර්වාද කරනවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤම් තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනම් චිරං රක්ඛන්තු දේශනම් චිරං රක්ඛන්තු මං පරං. සියලු දෙනාටම තෙරුවන් සරණ ලැබේවා. මෝහක්ඛයෝ නිබ්බානං